16 වෙනි ප්‍රශ්නය. මෙතන අංකය ළඟ ඉඳලා ලියන්න. ඉදිරියෙන් මම දෙන රූපයක් දෙන්න. මෙතන කාටිසි තලයක් අඳිනවා. මේ x අක්ෂය, මේක y අක්ෂය, මෙතන බිඳුව මූල ලක්ෂය 1 2 3. මෙතන 1 2 3. දැන් සරල රේඛාවක් තියෙනවා. මෙන්න සරල රේඛාව. ඔය සරල රේඛාව දීලා තියෙනවා. දැන් අංගය ළඟින් පටන් අරගෙන ලියන්න. රූපේ දැක්වෙන සරල රේඛාවේ සමීකරණය. රූපේ දැක්වෙන සරල රේඛාවේ සමීකරණය y සමානයි mx ධන c. y සමානයි mx ධන c ආකාරයෙන් ප්‍රකාශ කළ විට m හා c සඳහා ලැබෙන අගයන් ලියා දක්වන්න. හරි. දැන් මේ ප්‍රශ්නය සම්පූර්ණ කරනකොට අපිට දැන් පැහැදිලි මේ සරල රේඛාව y සමානයි mx ධන c ආකාරයේ සරල රේඛාව. y සමානයි mx ධන c ආකාරයේ සරල රේඛාවක m වලට කියන නම තමයි සරල රේඛාවේ අනුක්‍රමණය. c වලට කියන නම තමයි සරල රේඛාවේ අන්තක්ඛණ්ඩය. එතකොට අපිට හොයන්න තියෙන්නේ සරල රේඛාවේ අනුක්‍රමණයයි සරල රේඛාවේ අන්තක්ඛණ්ඩයයි. අපි දන්නවා සරල රේඛාවක අනුක්‍රමණය හොයන සූත්‍රය m සමානයි y1 ඍණ y2 බෙදීම x1 ඍණ x2. දැන් මෙන්න මේ සූත්‍රය පාවිච්චි කරලා මම මේ සරල රේඛාවේ අනුක්‍රමණය m වල අගය සොයනවා. m සමානයි මම මෙන්න මේ ලක්ෂයේ ඛණ්ඩාංක කල්පනා කරනවා. s ඛණ්ඩාංකය 3යි. මෙන්න මම සටහන් කරගන්නවා. y ඛණ්ඩාංකය 2යි. 3,2. මෙන්න මේ ලක්ෂයේ ඛණ්ඩාංකත් මට කියව ගන්න පුළුවන්. s ඛණ්ඩාංකය 0යි y ඛණ්ඩාංකය 1.1. එතකොට මම x1 හැටියට ගන්නවා 3, y1 හැටියට ගන්නවා 2. x2 හැටියට ගන්නවා 0, y2 හැටියට ගන්නවා 1. හරි. එතකොට y1 ඍණ y2, y1 2යි. ඍණ y2 1යි. බෙදනවා x1 3යි. ඍණ x2 බිඳුව. දැන් ලැබෙනවා m සමානයි මෙතන ලවයේ සුළු කරුවන් 1යි, හරය සුළු කරුවන් 3යි, 3න් 1යි. මේ සරල රේඛාවේ අනුක්‍රමණය 3න් 1යි. අන්තක්ඛණ්ඩය c සමානයි අන්තක්ඛණ්ඩය යනු සරල රේඛාව y අක්ෂය ඡේදනය කරන ලක්ෂයේ y ඛණ්ඩාංගය. මේ සරල රේඛාව y අක්ෂය ඡේදනය කරන්නේ මෙතන. මෙතන y ඛණ්ඩාංගය 1යි. එහෙනම් අන්තක්ඛණ්ඩය 1යි.
එහෙනම් m වලගේ c වලගේ ලිව්වා. m වලගේ 3න් 1යි c වලගේ 1යි. ඊළඟට 17 වෙනි ප්‍රශ්නය. 17 වෙනි ප්‍රශ්නය යටතේ ලියන්න. වගුවේ සත්‍ය ප්‍රකාශ ඇතනම් වගුවේ සත්‍ය ප්‍රකාශ ඇතනම් ඒවා ඉදිරියෙන් ඇති කොටු තුල ඒවා ඉදිරියෙන් ඇති කොටු තුල මේ සංකේතය දාන්න හරි ලකුණ මේක දාලා ලකුණත් අසත්‍ය ප්‍රකාශ ඉදිරියෙන් ඇති කොටු තුල අසත්‍ය ප්‍රකාශ ඉදිරියෙන් ඇති කොටු තුල මේ සංකේතය දාන්න මේ වැරදි ලකුණ මේක දාලා ලකුණත් යොදන්න මේක දාලා ලකුණත් යොදන්න. එතකොට වගුව තමයි එතන යටින් මෙහෙම පේලි 3ක් තියෙනවා. දැන් මෙන්න මේ කොටු තුල තමයි හරි ලකුණ හරි වැරදි ලකුණ හරි යොදන්න. මෙතනින් පටන් අරගෙන පළවෙනි ප්‍රකාශය ලියන්න. සමාන්තරාශ්‍රේක සම්මුඛ පාද සමාන හා සමාන්තර වේ. සමාන්තරාශ්‍රේක සම්මුඛ පාද සමාන හා සමාන්තර වේ. මෙතනින් පටන් අරන් ඊළඟ ප්‍රකාශය ලියන්න. සමාන්තරාශ්‍රේක සම්මුඛ කෝණ සමාන වේ. සමාන්තරාශ්‍රේක සම්මුඛ කෝණ සමාන වේ. මෙතනින් පටන් අරගෙන ඊළඟ ප්‍රකාශය ලියන්න. සමාන්තරාශ්‍රේක වර්ගඵලය සමාන්තරාශ්‍රේක වර්ගඵලය එක් එක් විකර්ණය මගින් සමච්ඡේද වේ. එක් එක් විකර්ණය මගින් සමච්ඡේද වේ. දැන් ප්‍රකාශ 3ක් ලිව්වා. ඒ ප්‍රකාශ 3 ඉදිරියෙන් කොටු 3ක් තියෙනවා. හරි ප්‍රකාශ ඉදිරියෙන් හරි ලකුණ යොදන්න ඕන. වැරදි ප්‍රකාශ ඉදිරියෙන් වැරදි ලකුණ යොදන්න ඕන. මම දැන් පැහැදිලි කිරීමක් කරනවා. සමාන්තරාශ්‍රයක් යනු සම්මුඛ පාද යුගල සමාන්තර චතුරාශ්‍රය. මේකට මේක සමාන්තරයි මේකට මේක සමාන්තරයි. සමාන්තරාශ්‍රයක් යනු සම්මුඛ පාද යුගල සමාන්තර චතුරාශ්‍රය මේකට මේක සමාන්තරයි මේකට මේක සමාන්තරයි. මේ චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක්. මේ චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක්. අපි සමාන්තරාශ්‍රය යටතේ ප්‍රමේයක් ඉගෙන ගන්නවා. මම දැන් ප්‍රමේය සඳහන් කරනවා. සමාන්තරාශ්‍රයක එක සම්මුඛ පාද සමාන වේ. දෙක සම්මුඛ කෝණ සමාන වේ. තුන එක් එක් විකර්ණය මගින් සමාන්තරාශ්‍රයේ වර්ගඵලය සමච්ඡේදනය කරයි. 4 විකර්ණය කිනෙක සමච්ඡේදනය වේ. සමාන්තරාශ්‍රයට ප්‍රමේයක් ඉගෙන ගන්නවා. මම දැන් මේ ප්‍රමේය සඳහන් කරනවා. සමාන්තරාශ්‍රයක එක සම්මුඛ පාද සමාන වේ. දෙක සම්මුඛ කෝණ සමාන වේ.
3 එක් එක් විකර්ණය මගින් සමාන්තර ආශ්‍රයේ වර්ගඵලය සමච්ඡේදනය කරයි. 4 විකර්ණයකින් එක සමච්ඡේදනය වේ. හරි. එතකොට සමාන්තර ආශ්‍රයේ හැඳින්වීම මතකයි. සම්මුඛපාද යුගල සමාන්තර චතුරාශ්‍රය සමාන්තර ආශ්‍රයයක්. හරි. එතකොට හැඳින්වීම අනුව අපිට පැහැදිලි සමාන්තර ආශ්‍රයක සම්මුඛපාද සමාන්තරයි. හරි. ඊළාට ප්‍රමේයයක් සඳහන් කරුවා සමාන්තර ආශ්‍රයක සම්මුඛපාද සමාන වේ. සම්මුඛ කෝණ සමාන වේ. එක් එක් විකර්ණය මගින් සමාන්තර ආශ්‍රයේ වර්ගඵලය සමච්ඡේදනය කරයි. විකර්ණයකින් එක සමච්ඡේදනය කරයි. සමච්ඡේදනය වේ. හරි. එතකොට මේ ප්‍රමේය අනුව අපි දන්නවා සමාන්තර ආශ්‍රයේ සම්මුඛපාද සමානයි. මේකයි මේකයි සමානයි මේකයි මේකයි සමානයි. සමාන්තර ආශ්‍රයේ සම්මුඛ කෝණ සමානයි. මේකයි මේකයි සමානයි මේකයි මේකයි සමානයි. එක් එක් විකර්ණය මගින් සමාන්තර ආශ්‍රයේ වර්ගඵලය සමච්ඡේදනය කරයි. මේ විකර්ණයක් යනදොත් මේ ත්‍රිකෝණයේ වර්ගඵලය මේ ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි. 4 විකර්ණයකින් එක සමච්ඡේදනය වේ. මෙහෙම විකර්ණ දෙක ඇන්දොත් මේකට මේක සමානයි මේකට මේක සමානයි. හරි. දැන් මේ ප්‍රකාශ 3 බලමු. පළවෙනි එක සමාන්තර ආශ්‍රයක සම්මුඛපාද සමාන හා සමාන්තර වේ. ඒ ප්‍රකාශය ගත්තට පස්සේ හැඳින්වීම අනුව අපි දන්නවා සමාන්තර ආශ්‍රයක සම්මුඛපාද සමාන්තරයි. මේ ප්‍රමේය පළවෙනි කොටසේ කියවෙනවා සමාන්තර ආශ්‍රයක සම්මුඛපාද සමානයි. එතකොට සමාන්තර ආශ්‍රයක සම්මුඛපාද සමාන හා සමාන්තර වේ. ඒක හරි. ඊළඟ දෙවෙනි ප්‍රකාශය සමාන්තර ආශ්‍රයක සම්මුඛ කෝණ සමාන වේ. මේ ප්‍රමේය දෙවෙනි කොටසේ තියෙනවා සමාන්තර ආශ්‍රයක සම්මුඛ කෝණ සමාන වේ. ඒ ප්‍රකාශයත් හරි. මෙතන තුන්වෙනි ප්‍රකාශයේ තියෙනවා සමාන්තර ආශ්‍රයක වර්ගඵලය එක් එක් විකර්ණය මගින් සමච්ඡේද වේ. මේ ප්‍රමේය තුන්වෙනි කොටසේ මම කිව්වා සමාන්තර ආශ්‍රයක වර්ගඵලය එක් එක් විකර්ණය මගින් සමාන්තර ආශ්‍රයේ වර්ගඵලය සමච්ඡේදනය කරයි. එතකොට ඒ ප්‍රකාශයත් හරි. ඊළඟට 18 වෙනි ප්‍රශ්නය. 18 වෙනි ප්‍රශ්නෙට අංකය දාලා අංකය ළඟ ඉඳලා ලියන්න ඉදිරියේ මේ රූපය. වෘත්තයක් අඳින්න ඊට පස්සේ මේ වෘත්ත චතුරාශ්‍රයක් තියෙන්නේ A B C D මේ කෝණය අංශක 80යි. අංකය ළඟින් පටන් අරගෙන ලියන්න. රූපේ දී ඇති තොරතුරු ඇසුරින් CDA කෝණය හි විශාලත්වය සොයන්න. CDA කෝණය හි විශාලත්වය සොයන්න. දැන් මේ ප්‍රශ්නය සම්පූර්ණ කරනකොට මේ ABCD කියන්නේ වෘත්ත චතුරාශ්‍රයක්. අපි ප්‍රමේයක් ඉගෙනගෙන තියෙනවා. වෘත්ත චතුරාශ්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණක වේ. ඒ කියන්නේ මේ කෝණේ එකතු අංශක 180යි. මේ කෝණේ එකතුව අංශක 180යි. දැන් අපිට හොයන්න අවශ්‍ය CD
ඒ කෝණය මෙන්න මේ කෝණය. මම දැන් ලියනවා මෙන්න මේ වෘත්ත චතුරස්‍රයේ සම්මුඛ කෝණ දෙක මේ B කෝණයයි D කෝණයයි පරිපූර්ණක වේ කියලා ගන්නවා. එතකොට මම ලියනවා CDA කෝණය එකතු කිරීම මේක අංශක 80 සමානයි. අංශක 180යි. මේ කෝණයෙන් මේ කෝණය එකතුව අංශක 180යි. කෝණ දෙකක් පරිපූර්ණක වෙනවා කියන්නේ මේ කෝණ දෙක එකතුව අංශක 180යි. දැන් දෙපැත්තෙන් අංශක 80ක් අඩු කරුවොත් මේ පැත්තෙන් අංශක 80ක් අඩු කරුවට පස්සේ CDA කෝණය මේක ඉවත් වෙලා යනවා සමානයි අංශක 180ෙන් අඩු කරනවා අංශක 80. CDA කෝණය සමානයි අංශක 100යි. දහනම්වෙනි ප්‍රශ්නය. දහනම්වෙනි ප්‍රශ්නයට අංකය ළඟ ඉඳලා ලියන්න ඉදිරියෙන් මේ රූපය අරගෙන. මේ වෘත්තයේ ජායක් තියෙනවා AB. මේ වෘත්තයේ කේන්ද්‍රයේ ඉඳලා ජායට ලම්බකයක් ඇඳලා තියෙනවා. කේන්ද්‍රය O ලම්බකයේ අඩිය x. මේ OX සෙන්ටිමීටර් 8යි. ලියන්න. රූපේ දැක්වෙන O කේන්ද්‍රය වන වෘත්තයේ අරය 10යි cm වේ. අරය 10යි cm වේ. දී ඇති තොරතුරු ඇසුරින් AB ජායේ දිග සොයන්න. AB ජායේ දිග සොයන්න. හරි. දැන් මෙතන වෘත්ත ප්‍රමේයක් මතක් කරනවා. වෘත්තයක කේන්ද්‍රයේ සිට ජායට ඇඳි ලම්බයෙන් එම ජාය සමච්ඡේදනය වේ. මේ වෘත්තයේ කේන්ද්‍රය O වලින්දලා මේ ජායට ලම්බකයක් ඇඳලා තියෙනවා. ඒ ලම්බකය OX. මේ OX කියන ලම්බකය මගින් මෙන්න මේ ජාය AB සමච්ඡේදනය වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ AX වලට මේ XB සමාන වෙනවා. දැන් AB ජායේ දිග සොයනකොට මට මෙන්න මේ එක කොටසක් XB හොයාගත්තා කියලා හිතන්න. XB හොයාගත්තොත් AB ජායේ දිග වෙන්නේ XB වගේ දෙගුණයක්. හරි. දැන් මේ වෘත්තයේ අරය සෙන්ටිමීටර් 10යි. මේ OB කියන්නේ වෘත්තයේ අරය. මේක සෙන්ටිමීටර් 10යි. දැන් මෙතන මෙන්න මේ ඍජු කෝණික ත්‍රිකෝණය දිහා බලන්න. මේ ඍජු කෝණික ත්‍රිකෝණයේ පාද දෙකක් දන්නවා අනෙක් පාදය සොයන්න ඕන. ඍජු කෝණික ත්‍රිකෝණයක පාද දෙකක් දන්නා විට අනෙක් පාදය සොයන්න ගියාට පස්සේ පයිතගොරස් ප්‍රමේය පාවිච්චි කරන්න පුළුවන්. පයිතගොරස් ප්‍රමේය ගණිතමය ආකාරය තමයි ඍජු කෝණික ත්‍රිකෝණයේ කර්ණයේ වර්ගය 10 වර්ගය
සමානයි අනෙක් පාදකයේ වර්ගවල එකතුව මේක xb වර්ගය එකතු කිරීම මේක 8 වර්ගය. දැන් 10 වර්ගය 100යි 8 වර්ගය 64යි. මේ 64 ඉවත් කරගන්න සමාලකුණෙන් දෙපැත්තෙන්ම 64ක් අඩු කරුවොත් 100න් 64ක් ගියාට පස්සේ 36යි. මේ පැත්ත ඉතුරු වෙනවා xb වර්ගය. දැන් මේ වර්ගය ඉවත් කරලා xb වලට අගයක් ගන්න සමාලකුණෙන් දෙපැත්තෙන් වර්ගමූලය ගන්නවා. 36 කියන්නේ 6 වර්ගය නිසා 36 වර්ගමූලය 6යි සමානයි xb වර්ගයේ වර්ගමූලය ගත්තා වර්ගය ඉවත් වෙලා xb. එතකොට මෙතන xb කියන්නේ 6 සෙන්ටිමීටර. මට අවශ්‍ය AB සමානයි AB කියන්නේ xb වගේ දෙගුණයයි මේ ax වලට xb සමානයි. එතකොට AB වෙන්නේ 12 සෙන්ටිමීටර. විසිවෙනි ප්‍රශ්නය ලියා ගන්න අංක ළඟට ලියන්න. මම මෙහෙම සටහන් කරනවා A සමානයි න්‍යාසයක් දීලා තියෙනවා. ඒකේ අවයව 1 2 බිංදුව 1 කමා B සමානයි B න්‍යාසය 2 බිංදුව 7 යයි දී ඇති විට AB න්‍යාසය සොයන්න. AB න්‍යාසය සොයන්න. න්‍යාස පිළිබඳවත් මීට කලින් ගණිතේ ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරන විට පැහැදිලි කරලා තියෙනවා. මම කෙටියෙන් මතක් කරුවොත් දැන් මෙතන A න්‍යාසය මෙන්න B න්‍යාසය මෙන්න AB න්‍යාසය සොයන්න. ඒ කියන්නේ A න්‍යාසයේ B න්‍යාසයේ ගුණිතය සොයන්න. මේ A න්‍යාසයයි B න්‍යාසයයි ගුණ කරන්න. න්‍යාස දෙකක් ගුණ කරන හැටි මම කිව්වා. මම නීති තුනක් පැහැදිලි කරුවා. පළවෙනි නීතිය තමයි දැන් මේ න්‍යාසයේ ගණය ලිව්වොත් පේලි 2යි තීරක් 2යි. 2 ගුණ කිරීම 2. මේ න්‍යාසයේ ගණය ලිව්වොත් පේලි 2යි තීරක් 2යි. 2 ගුණ කිරීම 2. න්‍යාස දෙකක් ගුණ කරනකොට මම නීති තුනක් ඉදිරිපත් කරුවා. පළවෙනි නීතිය පළමු න්‍යාසයේ තීර ගණනයි දෙවෙනි න්‍යාසයේ පේලි ගානයි සමාන වෙනවා. පළමු න්‍යාසයේ තීර ගාන මෙන්න මේ දෙවෙනි තීරණය 2යි. දෙවෙනි න්‍යාසයේ පේලි ගාන මේ මුලින් තියෙන අගය ඒ 2යි. ඒ දෙක සමානයි. හරි. පළමු න්‍යාසයේ තීර ගණනයි දෙවන න්‍යාසයේ පේලි ගණනයි සමාන වෙනවා. එතකොට ඒක හරියි. දෙවෙනි නීතිය පළමු න්‍යාසය
පේලි න්‍යාසයක් ලෙසද දෙවන න්‍යාසය තීර න්‍යාසයක් ලෙසද සැලකිය යුතුය. අපි ඒක ගුණ කරනකොට ගන්නවා පළවෙනි න්‍යාසය පේලි න්‍යාසයක් ලෙස ගන්නවා. දෙවන න්‍යාසය තීර න්‍යාසයක් ලෙස ගන්නවා. තුන්වෙනි නීතිය පිළිතුරේ ගණය වෙන්නේ. ඒ කියන්නේ උත්තරයට ලැබෙන න්‍යාසයේ ගණය වෙන්නේ පළමු න්‍යාසයේ පේලි ගණනේ දෙවන න්‍යාසයේ තීර ගණනේ ගුණිතය. එතකොට මේ න්‍යාස දෙකක් ගුණ කරනකොට අපි අවධානය යොමු කරන්න කරුණු තුනක් මම සඳහන් කරුවා. පළමු න්‍යාසයේ තීර ගණනයි දෙවෙනි න්‍යාසයේ පේලි ගණනයි සමාන විය යුතුයි. පළමු න්‍යාසයේ පේලි න්‍යාසයක් ලෙසද දෙවන න්‍යාසයේ තීර න්‍යාසයක් ලෙසද ගත යුතුය. ඊළඟට පිළිතුරේ ගණය වෙන්නේ පළමු න්‍යාසයේ පේලි ගණනේ දෙවෙනි න්‍යාසයේ තීර ගණනේ ගුණිතය. දැන් අපි ඔය කරුණු තුන මතක් කරගෙන මේ A න්‍යාසයයි B න්‍යාසයයි ගුණ කරමු. මේ දැන් පළමු න්‍යාසයේ තීර ගණනයි දෙවෙනි න්‍යාසයේ පේලි ගණනයි සමාන වේ යුතුයි. පළවෙනි එකේ තීර ගණන 2යි දෙවෙනි එකේ පේලි ගණන 2යි. පළමු න්‍යාසයේ තීර ගණනයි දෙවෙනි න්‍යාසයේ පේලි ගණනයි සමානයි. ඒක හරියි. පළමු න්‍යාසයේ පේලි න්‍යාසයක් ලෙසද දෙවෙනි න්‍යාසයේ තීර න්‍යාසයක් ලෙසද ගත යුතුයි. දැන් මම ගුණ කරනකොට දැන් මෙතන පළවෙනි න්‍යාසයේ පේලි න්‍යාසයක් වෙන්නේ නැහැ. ගුණ කරනකොට පළමු න්‍යාසයෙන් මම ගන්න පේලි න්‍යාසය. දැන් මෙතන දෙවෙනි න්‍යාසයේ තීර න්‍යාසයක් වෙන්නේ නැහැ. මම දෙවෙනි න්‍යාසයෙන් ගන්න තීර න්‍යාසය. හරි ඒකත් හරි. තුන්වෙනි එක පිළිතුරේ ගණය වෙන්නේ පළමු න්‍යාසයේ පේලි ගණනයි පේලි ගණනේ දෙවෙනි න්‍යාසයේ තීර ගණනේ ගුණිතය. එහෙනම් දැන් මෙතන උත්තරේ ගණය වෙන්නේ පළවෙනි න්‍යාසයේ පේලි ගාන 2 ගුණ කිරීම පළමු න්‍යාසයේ පේලි ගාන 2 ගුණ කිරීම දෙවෙනි න්‍යාසයේ තීර ගාන 2. උත්තරයට ලැබෙන න්‍යාසයේ ගණය වෙන්නේ 2 ගුණ කිරීම 2. ඒ කියන්නේ පේලි 2ක් තියෙන්න ඕන තීරත් 2ක් තියෙන්න ඕන. ඒ කියන්නේ අවයව 4ක් තියෙන න්‍යාසයක්. හරි. දැන් මෙහෙමයි මේ දෙක ගුණ කරන්නේ. දැන් පළවෙනි න්‍යාසයේ පේලි න්‍යාසයක් ගන්නවා. පළවෙනි න්‍යාසයේ මම පේලි න්‍යාසයක් ගන්නවා 1 2 මෙන්න 1 2 ඒකත් එක්ක ගුණ කරනවා දෙවෙනි න්‍යාසයේ තීර න්‍යාසයක් ගන්නවා මෙන්න තීර න්‍යාසය 2 බිඳු 2 බිඳු මෙතෙන්ට පළවෙනි න්‍යාසයෙන් පේලි න්‍යාසයක් ගන්නවා බිඳුව 1 ඒකත් එක්ක ගුණ කරනවා දෙවෙනි න්‍යාසයේ තීර න්‍යාසයක් ගන්නවා 2 බිඳු 2 බිඳු. ඊට මෙතන පළවෙනි න්‍යාසයෙන් පේලි න්‍යාසයක් ගන්නවා 1 2 දෙවෙනි න්‍යාසයෙන් තීර න්‍යාසයක් ගන්නවා බිඳුව 4 මෙතන පළවෙනි න්‍යාසයෙන් පේලි න්‍යාසයක් ගන්නවා බිඳුව 1 දෙවෙනි න්‍යාසයෙන් තීර න්‍යාසයක් ගන්නවා බිඳුව 4 දැන් ගුණ කරන්නේ මෙහෙමයි දෙවරක් 2
දෙක ගුණ කිරීම 2 මේ න්‍යාසයේ ගණය. මෙතන ගුණ කරන්නේ මෙහෙමයි. එක්වරක් 2 එකතු කිරීම දෙවරක් බිංදුව. එක්වරක් 2 එකතු කිරීම දෙවරක් බිංදුව. මෙතන ගුණ කරන්නේ බිංදුව වැඩි කිරීම 2 එකතු කිරීම එක්වරක් බිංදුව. මෙතන ගුණ කරන්නේ එක්වරක් බිංදුව එකතු කිරීම දෙවරක් 4. මෙතන බිංදුව ගුණ කිරීම බිංදුව එකතු කිරීම එක්වරක් 4. දැන් ලැබෙනවා මෙතන එක්වරක් 2 2යි දෙවරක් බිංදුව බිංදුවයි 2යි බිංදුවයි 2යි. මෙතන බිංදුව වැඩි කිරීම 2 කියන්නේ 2 බිංදුවයි බිංදුව වැඩි කිරීම 1 වැඩි කිරීම බිංදුව කියන්නේ බිංදුවයි 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 බිංදුවයි. මෙතන එක්වරක් බිංදුව බිංදුවයි දෙවරක් 4 8යි. මෙතන බිංදුව බිංදුවෙන් ගුණ කරුවම බිංදුවයි එක්වරක් 4 4යි බිංදුවයි 4යි 4යි. ගණය 2 ගුණ කිරීම 2. දැන් එතකොට මේ ප්‍රශ්නය සම්පූර්ණ කරනකොට මෙතන මම මේ පේලියයි මේ පේලියයි ලියනවා. මේක තේරුම් ගන්න පුළුවන් නේ. පිළිතුරේ ගණය වෙන්නේ 2 ගුණ කිරීම 2 මෙතන ලියනවා පළවෙනි න්‍යාසයෙන් පේන න්‍යාසයක් ගන්නවා 1 2 ඒකත් එක්ක ගුණ කරනවා දෙවෙනි න්‍යාසයෙන් තීරණ න්‍යාසයක් ගන්නවා 2 බිංදුව. මෙතන පළවෙනි න්‍යාසයෙන් පේන න්‍යාසයක් ගන්නවා බිංදුව 1 දෙවෙනි න්‍යාසයෙන් තීරණ න්‍යාසයක් ගන්නවා 2 බිංදුව. මෙතන පළවෙනි න්‍යාසයෙන් පේන න්‍යාසයක් ගන්නවා 1 2 දෙවෙනි න්‍යාසයෙන් තීරණ න්‍යාසයක් ගන්නවා බිංදුව 4. පළවෙනි න්‍යාසයෙන් පේන න්‍යාසයක් ගන්නවා බිංදුව 1 දෙවෙනි න්‍යාසයෙන් තීරණ න්‍යාසයක් ගන්නවා බිංදුව 7. දැන් මේ න්‍යාස දෙක ගුණ කරලා මේ ආකාරයට මේ දෙක ලබා ගන්න. මේ න්‍යාස දෙක ගුණ කරලා මේ ආකාරයට මේ බිංදුව ලබා ගන්නවා. මේ දෙක ගුණ කරලා 8 ගන්නවා. මේ දෙක ගුණ කරලා 4 ගන්නවා. මම කෙලින්ම මේක ලියනවා. එතකොට මෙන්න AB න්‍යාසය 2 8 බිංදුව 4 ගණය ලියා තිනවා 2 ගුණ කිරීම 2. එතකොට මේ පියවර දෙක මේ පේලි දෙක සම්පූර්ණ කරගන්න පුළුවන්. විසි එක්වෙනි ප්‍රශ්නය අංක ළඟින් පටන් අරගෙන ලියන්න ඉදිරියෙන් රූපය අදින්න මේ රූපය අදින්න ඔය වගේ රූපයක් අදින්න
මෙතන A, මෙතන B, මෙතන C, මෙතන E, මෙතන A. මේකයි සමානයි. මේකයි සමානයි. මේ කෝණයේ අංශක 30යි. මේ කෝණයේ අංශක 70යි. අංක ළඟින් පටන් අරගෙන ලියන්න. රූපයේ දැක්වෙන ABC ත්‍රිකෝණයට අදාළව ඇති තොරතුරු භාවිතයෙන් EFC ඒ කියන්නේ මෙන්න මේ කෝණය EFC කෝණය හි විශාලත්වය සොයන්න. හරි. දැන් මෙතන මේ ABC ත්‍රිකෝණයේ මේ පාදයේ මධ්‍ය ලක්ෂ දෙක තමයි E සහ F වෙන්නේ. මේ කොටසට මේ කොටස සමානයි. ඒ කියන්නේ මේ මධ්‍ය ලක්ෂය. මේ කොටසට මේ කොටස සමානයි. ඒ කියන්නේ මෙතන මධ්‍ය ලක්ෂය. අපි මධ්‍ය ලක්ෂ ප්‍රමේය අනුව දන්නවා ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂ යා කරන රේඛාව එහි ඉතිරි පාදයට සමාන්තරද දිගින් හරි අඩකට සමානද වේ. ඒ කියන්නේ මේ පාදයේ මධ්‍ය ලක්ෂයයි මේ පාදයේ මධ්‍ය ලක්ෂය යා කරන මේ රේඛාව මේ ඉතිරි පාදයට සමාන්තරයි. ඒ වගේම මේ ඉතිරි පාදයේ හරි අඩකට භාගයකට සමානයි. මේකයි සමාන්තරයි. මේකෙන් භාගයයි. මම මෙතන ගන්නවා මේකයි සමාන්තරය කියන එක. BC සමාන්තරයි EFට. හරි. මේකයි සමාන්තරයි. දැන් ළමයි මෙන්න මේ කෝණයයි ගත්තොත් මම මේ තිතක් කියපු කෝණය ගන්න. මේ කෝණයයි ගත්තොත් අනුරූප කෝණ යුගලය. මේ රේඛා දෙක සමාන්තර නිසා මේ අනුරූප කෝණ යුගලය සමානයි. එහෙනම් AEF කෝණය මේක සමානයි අංශක 70යි. AEF කෝණය සමානයි අංශක 70යි. දැන් මෙන්න මේ AEF කියන ත්‍රිකෝණය සලකන්න. මෙන්න මේ ත්‍රිකෝණය. මේ ත්‍රිකෝණයේ පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය තමයි මේක සොයන්න අවශ්‍යයි. එතකොට අපි දන්නවා ප්‍රමේයයක් ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමාන වෙනවා. එහෙනම් මේ බාහිර කෝණය EFC කෝණය සමානයි. අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුව මේක අංශක 30යි. එකතු කිරීම මේක අපි සොයාගෙන තියෙන අංශක 70යි. දැන් ලැබෙනවා EFC කෝණය සමානයි අංශක 100යි. 22 වෙනි ප්‍රශ්නය
22 වෙනි ප්‍රශ්නයට අංකය ළඟින් පටන් අරගෙන ලියන්න ඉදිරියෙන් මේ රූපය අරගෙන. වෘත්තයක් අඳින්න. මෙතන A B C D මෙන්න මේ කෝණය අංශක 25යි. අංකය ළඟ ඉඳලා ලියන්න. රූපේ දැක්වෙන වෘත්තයේ කේන්ද්‍රය AC මත පිහිටයි. කේන්ද්‍රය AC මත පිහිටයි. දී ඇති තොරතුරු භාවිතයෙන් CBD කෝණයෙහි විශාලත්වය සොයන්න. දැන් මේ ප්‍රශ්නය සම්පූර්ණ කරනකොට මම මෙතන වෘත්ත ප්‍රමේයයක් මතක් කරනවා. මේ වෘත්තයේ මෙන්න මේ AD කියන ඡාප කොටස ගන්න. AD ඡාපය වෘත්තය මත ආපාදනය කරන කෝණයක් තමයි මෙන්න මේ කෝණය. ABD කෝණය. AB ඡාපයම මේ වෘත්තය මත ආපාදනය කරන කෝණයක් තමයි මේ කෝණය. ACD කෝණය. ඒක අංශ 25 කියලා දීලා තියෙනවා. එතකොට මේ කෝණයයි වෘත්තයක එකම ඛණ්ඩයේ කෝණ. වෘත්තයක එකම ඛණ්ඩයේ කෝණ සමාන වේ. එනම් මේ කෝණයයි සමානයි. ABD කෝණය සමාන වෙනවා අංශක 25කට. ABD කෝණය සමානයි අංශක 25යි. මේක අංශක 25. අපිට කියලා තියෙනවා මෙන්න මේ AC මත කේන්ද්‍රය තියෙනවා. ඒ කියන්නේ AC මේ වෘත්තයේ විස්කම්භය. එතකොට මේ පැත්ත එක අර්ධ වෘත්තයක්, මේ පැත්ත අනෙක් අර්ධ වෘත්තයක්. මේ විස්කම්භය දෙකලවරත් එක්ක අර්ධ වෘත්තයේ මත තියෙන ලක්ෂයක් යාගෙනට පස්සේ ලැබෙන මේ සම්පූර්ණ කෝණය අර්ධ වෘත්තයේ කෝණය. අර්ධ වෘත්තයේ කෝණය ඍජු කෝණයක් වේ. එහෙනම් මේ සම්පූර්ණ කෝණය ඍජු කෝණයක් වෙනවා අංශක 90. හරි. එතකොට මේ සම්පූර්ණ කෝණය හැදිලා තියෙන්නේ මේ පොඩි කෝණය මේක අපි හොයාගත්තා අංශක 25යි. එකතු කිරීම මේ පොඩි කෝණය මේක තමයි අපිට හොයන්න අවශ්‍ය. එතකොට මේ කෝණේ එකතුව අංශක 90යි. හරි. මම දැන් ලියනවා මේ කෝණය අංශක 25 එකතු කිරීම මේ කෝණය අපිට හොයන්න අවශ්‍ය CBD කෝණය. මේක CBD කෝණය
මේ කෝණ දෙක එකතුව සමානයි මේ සම්පූර්ණ කෝණයට. ඒ සම්පූර්ණ කෝණය ඍජු කෝණයක් වෙනවා. ඒ කියන්නේ මේක තමයි අපි හොයන්නේ. අංශක 90. දැන් දෙපැත්තෙන් අංශක 25ක් අඩු කරුවොත් CBD කෝණය සමානයි 90න් 25ක් අඩු කරුවට පස්සේ අංශක 65යි. මේ කෝණය අංශක 65යි. විසිතුන්වෙනි ප්‍රශ්නය 23 අංක ළඟ ඉඳලා ලියන්න ඉදිරියෙන් රූපය දෙන්න. ඉදිරියෙන් අඳින මේ ත්‍රිකෝණ ප්‍රිස්මයක් තියෙන්නේ. මේ මුහුණත හරස්කඩ ඍජුකෝණික ත්‍රිකෝණාකාරයි. මේක 6 සෙන්ටිමීටර් මේ පාදය, මේක 5 සෙන්ටිමීටර්, ප්‍රිස්මේ දිග සෙන්ටිමීටර් 7යි. අංකය ළඟට ලියන්න. රූපේ දැක්වෙන ත්‍රිකෝණාකාර ප්‍රිස්මයේ පරිමාණ, රූපේ දැක්වෙන ත්‍රිකෝණාකාර ප්‍රිස්මයේ පරිමාව දී ඇති තොරතුරු භාවිතයෙන් සොයන්න. දී ඇති තොරතුරු භාවිතයෙන් සොයන්න. දැන් මේ ප්‍රශ්නය සම්පූර්ණ කරනකොට අපිට කල්පනා කරන්න පුළුවන් ත්‍රිකෝණ ප්‍රිස්මයක් ගත්තට පස්සේ ත්‍රිකෝණ ප්‍රිස්මය ඒකාකාර හරස්කඩක් තියෙන ඝන වස්තුවක්. ඒකාකාර හරස්කඩක් තියෙන ඝන වස්තුවක පරිමාව සමාන වෙනවා හරස්කඩ වර්ගඵලය ගුණ කිරීම දිගට. එහෙම නැත්නම් අපි ඉගෙනගෙන තියෙනවා ත්‍රිකෝණ ප්‍රිස්මයේ හරස්කඩ වර්ගඵලය කැපිටල් A කියලා ගත්තොත්, ප්‍රිස්මයේ දිග සිම්පල් L කියලා ගත්තොත් ප්‍රිස්මයේ පරිමාව සමාන වෙනවා AL වලට. මේ ප්‍රකාශනයෙන් කියවෙන්නේ ප්‍රිස්මයේ පරිමාව. මෙතන කැපිටල් A කියලා කියන්නේ හරස්කඩ වර්ගඵලය. සිම්පල් L කියලා කියන්නේ ප්‍රිස්මයේ දිග. මෙතන තියෙන්නේ හරස්කඩ වර්ගඵලය ගුණ කිරීම දිග කියන එක. දැන් මේ හරස්කඩ මෙන්න මේක ඍජුකෝණික ත්‍රිකෝණයක්. ඔය හරස්කඩ වර්ගඵලය හොයනකොට මේ ඍජුකෝණික ත්‍රිකෝණයේ වර්ගඵලය හොයනවා. එතකොට මේ ත්‍රිකෝණයේ ආධාරක හැටියට පහ ගත්තොත් ලම්බ කුස වෙන්නේ 6යි. එතකොට ත්‍රිකෝණයේ වර්ගඵලය කියන්නේ කැපිටල් A වල උත්තරේ දෙකෙන් එක ගුණ කිරීම, ආධාරකය 5 ගුණ කිරීම, ලම්බ කෞස 6යි. ඔය හරස්කඩ වර්ගඵලය නැත්නම් කැපිටල් A. ඕක ගුණ කරනවා ප්‍රිස්මයේ දිගෙන් නැත්නම් සිම්පල් L වලින් 7යි. දැන් මේක සුළු කෙරුවොත් ලවය අතරයක් දෙකෙන් බෙදුවොත් දෙවරක් 1යි දෙවරක් 3යි. පස්වරක් 3 15යි 15ව 7යි.
7 වරක් 5 35යි 7 වරක් 7යි 3යි 10යි 105යි ඝන සෙන්ටිමීටර්. ඔය ත්‍රිකෝණ ප්‍රිස්මයේ පරිමාව 105යි ඝන සෙන්ටිමීටර්. විසිහතරවෙනි ප්‍රශ්නය අංකය ළඟ ඉඳලා ලියන්න. ආරෝහණ පිළිවෙලට ලියා ඇති දත්ත 23ක මුල් දත්ත 12 පහත දැක්වේ. එම දත්ත 23 මධ්‍යස්ථය හා පළමුවෙනි චතුර්ථකය ලියන්න. එම දත්ත 23 මධ්‍යස්ථය හා පළමුවෙනි චතුර්ථකය ලියන්න. එතකොට එතන යටින් කමා දාලා ලියන්න. මේ දත්ත ටික ඊළඟ රුලේ කියලා විදිහට ලියන්න. 4 4 6 7 7 8 9 9 10 11 13 15 එතන යටින් රුලේ කොහොමද ලියන්න 4 4 6 7 7 8 9 9 10 11 13 15 හරි. අපි දන්නවා දත්ත සමූහය ආරෝහණ පිළිවෙලට සකස් කළ විට මැද තියෙන අගය මධ්‍යස්ථයේ හෙවත් දෙවන චතුර්ථකය. ඒකේ සංකේතය Q2. මධ්‍යස්ථයට වම්පස සංඛ්‍යා කාණ්ඩයේ මැද තියෙන අගය පළමුවෙනි චතුර්ථකය ඒක Q සංකේතය Q1. මධ්‍යස්ථයට දකුණු පස තියෙන සංඛ්‍යා කාණ්ඩයේ මැද තියෙන අගය තුන්වෙනි චතුර්ථකයේ සංකේතය Q3. පළමුවෙනි හා තුන්වෙනි චතුර්ථක අතර වෙනස අන්තශ්චතුර්ථක පරාසය. අන්තශ්චතුර්ථක පරාසය සමානයි Q3 ඍණ Q1. Q3 ඍණ Q1 කියන ප්‍රකාශනයෙන් කියවෙන්නේ අන්තශ්චතුර්ථක පරාසය. හරි. දැන් දත්ත 23ක ආරෝහණ පිළිවෙලට සකස් කෙරුවට පස්සේ මුල් දත්ත 12 මේ තියෙන්නේ. අපි මධ්‍යස්ථය හා පළමුවෙනි චතුර්ථකය ලියන්න. දැන් මෙතන පැහැදිලි දත්ත 23ක් ආරෝහණ පිළිවෙලට සකස් කෙරුවට පස්සේ මේ පැත්තට දත්ත 12ක් එනවා. මේ පැත්තට දත්ත 12ක් එනවා. 12යි 12 මේ පැත්තට දත්ත 11ක් එනවා. මේ පැත්තට දත්ත 11ක් එනවා. 11යි 11යි 22යි මැදට එන එකත් එක්ක 23ක්. එතකොට දත්ත 23ක් ආරෝහණ පිළිවෙලට සකස් කෙරුවට පස්සේ මැදට එන්නේ 12 වෙනි දත්තය. මේ පැත්තට 11ක් අතහරිනවා. මෙතෙන්ට 12 වෙනි එක එනවා. ඊට පස්සේ මේ පැත්තට තව 11ක් එනවා.
11 22 මේකයි 23යි. එහෙනම් මධ්‍යස්ථයේ හැටියට එන්නේ. ඒ කියන්නේ සංකේතය නම් Q2 12 වෙනි දත්තය. එතකොට 12 වෙනි දත්තය තමයි මේ 15යි. ඊළඟට පළවෙනි චතුර්ථකයේ හැටියට එන්නේ මේ 15 වම් පැත්තේ තියෙනවා දත්ත 11ක්. 1 2 3 4 5 6 7 8 9 10 11. එයින් මැද තියෙන එක. එතන මැද තියෙන්නේ 11න් 5ක් මුලට අතාරින්න 1 2 3 4 5යි. තා 5ක් මේ පැත්තට අතාරින්න 1 2 3 4 5යි මැදට එන්නේ 8. එතකොට පළවෙනි චතුර්ථකයේ වෙන්නේ Q1 වෙන්නේ 8යි. Q1 සමානයි 8යි. එතකොට මධ්‍යස්ථය 15යි පළමුවෙනි චතුර්ථකය 8යි. විසි පස්වෙනි ප්‍රශ්නය ලියන්න අංක ළඟ ඉඳලා රූපයේ A හා B ලක්ෂවලට සමදුරින් AC මත පිහිටි ලක්ෂය සොයා ගැනීමට අවශ්‍ය නිර්මාණ රේඛාවල දල සටහනක් ඇඳ එම ලක්ෂය D ලෙස නම් කර දක්වන්න. එතන යටින් මේ රූපය අරගෙන යන්න. මේ රූපේ තමයි අපි ඕක සම්පූර්ණ කරන්නේ. A B C. දැන් මෙතන A හා B ලක්ෂවලට සමදුරින් මේ දෙකට සමදුරින් AC මත පිහිටි ලක්ෂය. මෙන්න මේ AC පාදයේ මත පිහිටි ලක්ෂය සොයා ගැනීමට අවශ්‍ය නිර්මාණ රේඛාවල දල සටහනක් ඇඳලා එම ලක්ෂය D ලෙස නම් කරන්න. අපි දන්නවා ලක්ෂ දෙකකට සමදුරින් පිහිටන ලක්ෂ වෙන්නේ එම ලක්ෂ දෙක යා කරන සරල රේඛා ඛණ්ඩයේ ලම්බ සමච්ඡේදකය. දැන් මේ AB වල ලම්බ සමච්ඡේදකය මම මේ දල වශයෙන් අඳිනකොට ලම්බ සමච්ඡේදක නිර්මාණය කරන්නේ මෙහෙමයිනේ. රේඛාවෙන් බාහිර පොඩා වැඩි දුරක් කවකටුවටගෙන මේ 1 කිලෝරක් කේන්ද්‍ර කොටගෙන ඉහළින් ඡාපයක් ගන්නවා පහළින් ඡාපයක් ගන්නවා. ඒ දුර වෙනස් නොකරන 1 කිලෝර කේන්ද්‍ර කොටගෙන මෙහෙම ගතේ ඡාපක මෙහෙම ගතේ ඡාපක ගන්නවා. ওই දෙකේ ආගමකට පස්සේ මේ රේඛාවේ ලම්බ සමච්ඡේදක ලැබෙන්නේ. දැන් අපි කවකට්ට පාවිච්චි කරලා මේ ඡාප ගන්න අවශ්‍ය නැහැ. දැන් මේක ලම්බ සමච්ඡේදකේ බව හඟවන්න මේ හරියෙන් මෙහෙම කතේ ඡාපකුයි මේ හරියෙන් මෙහෙම කතේ ඡාපකුයි ගහලා අපි මෙහෙම යාවා. බැලුවට ලම්බ සමච්ඡේදකේ නිසා මේ කෑල්ලට සමාන වෙන්න ඕන. මේ කෝණය ඍජු කෝණයක් වෙන්න. එහෙම සටහන් කරලා තියන්නත් පුළුවන්. මෙන්න AB වල ලම්බ සමච්ඡේදකේ මම දක්වලා තියෙනවා. දැන් මේ ලම්බ සමච්ඡේදකේ මත ඕනම ලක්ෂයක ඉඳලා A ට තියෙන දුරයි B ට තියෙන දුරයි සමානයි.
එතකොට මේ ලම්බ සමච්ඡේදකයයි AC පාදය හමු වෙන තැන මෙන්න මෙතන ගත්තොත්. මෙතන ගත්තොත් මේ ලක්ෂය පිහිටන්නේ Aටයි Bටයි සමදුරයි. ඒ වගේම AC පාදය මත. එහෙනම් මෙන්න මේ ලක්ෂය මම නම් කරනවා D කියලා. මේක තමයි අපිට අවශ්‍ය ලක්ෂය. Aටයි Bටයි සමදුරින් තියෙන්න ඕන, AC මත තියෙන්න. ওই දෙක වෙන ලක්ෂය වෙන්නේ මෙන්න මේ ලක්ෂය. ඒක මම නම් කරුවා D කියලා. දැන් 2016 ගණිතික ප්‍රශ්න පත්‍රයේ A කොටසේ ප්‍රශ්න 25 සම්පූර්ණ කරලා අවසන් වෙනවා. මෙතනින් පස්සේ B කොටසට